අද අපේ සාකච්ඡා යොමු වන්නේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් නිර්මාණය කිරීමේදී අපට හමු වන දුර්වල භූතාර්ථ හඳුනා ගැනීම සඳහා. දුවේ පුතේ පළවෙනියෙන් අපි බලමු දුර්වල භූතාර්ථයක් නිර්වචනය කරන ආකාරය. දුර්වල භූතාර්ථ අපට මෙන්න මේ ආකාරයට නිර්වචනය කරන්න පුළුවන්. වගුවක ඇති දත්තයක් අනන්‍යව එහි ඇති උපලක්ෂණයක් මගින් හඳුනා ගැනීමට නොහැකි නම් එවැනි භූතාර්ථ දුර්වල භූතාර්ථ ලෙස හඳුන්වයි. මෙවැනි භූතාර්ථයක අගයක් අනන්‍යව හඳුනා ගැනීමට වෙනත් වගුවක උපලක්ෂණයක් භාවිතා කළ යුතුයි. අපි බලමු මේ නිර්වචනය උදාහරණයකින් හඳුනා ගන්න. ඒ වගේම ඒ උදාහරණය මගින් දුර්වල භූතාර්ථ හඳුනාගත්තට පස්සේ අපි බලමු දුර්වල භූතාර්ථ සැසඳීමක් කරන්න සත්‍යමත් භූතාර්ථ සමග. අපි ඒ සඳහා උදාහරණයක් ලෙස ගමු. ආයතනයක සේවකයන්ගේ දත්ත සහිත වගුවක්. අපි උදාහරණයක් ලෙස සිතමු. මෙන්න මේ අයුරින් ආයතනයක් තියෙනවා. මේ ආයතනයේ ඉන්නවා සේවකයෝ. සේවකයන්ගේ දත්ත එම්ප්ලොයි කියන නමින් වගුවක තැන්පත් කරනවා කියලා හිතන්න. මේ එම්ප්ලොයි කියන වගුවේ සේවකයන්ගේ දත්ත තැන්පත් කරලා තියෙන්නේ කොලම් දෙකක. ඒ අනුව අපි පළවෙනි කොලම් එක ගමු. employee number EMPNO කියලා සඳහන් කරන්නම්. ඊළඟට එම සේවකයාගේ නම තියෙනවා name කියලා කොලම් එකක. එහෙම නැත්නම් name කියන නමින් උපලැකියක තියෙනවා කියලා උපකල්පනය කරමු. මම යනවා සේවක දත්ත කීපයක් මෙහි සඳහන් කරන්නම්. අපි ගමු සේවක අංක 1 නම ලෙස අපි ගමු සමන්. ඊළඟට සේවක අංකයේ 2 නම ලෙස අපි යොදා ගමු කමල්. ඊළඟට නැවත සේවකාංක 3 සේවකාංකයේ 3 එයත් සමන් කියලා අපි ගමු. මොකෝ එකම නමකින් ආයතනයක සේවකයෝ කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඊළඟට අපි ගමු මේ සේවකයන්ගේ යැපෙන්නම්. යැපෙන්නම් කියන්නේ අපි හිතමු මේ ආයතනයේ වැඩ කරන සේවකයාගේ දුව හෝ පුතා වෙන්න පුළුවන්. එයාලේ දත්ත මේ ආයතනයේ විසින් පවත්වාගෙන යනවා. අපි එහෙමනම් යැපෙන්නන්ගේ දත්ත වෙනම වගුවකට ගමු. මම එම වගුව ඩිපෙන්ඩන්ට් කියන නමින් නම් කරන්නම්. ඩිපෙන්ඩන්ට් කියන නමින් පවත්නා වගුවක මේ සේවකයන්ගේ දරුවන්ගේ දත්ත පවත්වාගෙන යනවා. එහෙනම් මේ සේවකයන්ගේ දරුවන්ගේ දත්ත පවත්වාගෙන යනකොට අපි මේ වගුවේ සේවක අංකයත් සමග සේවකයාගේ දරුවන්ගේ දත්ත පවත්වාගෙන යනවා කියලා උපකල්පනය කරන්න. මොකද සේවක අංකේ නැතුව මේ වගුවෙන් දත්ත අපිට හඳුනා ගන්න නොහැකි වෙනවා. එhmenan සේවක අංකේ මා යෙදුවා. ඒ වගේම සේවක අංකයට අමතරව මේ සේවකයාගේ දුව හෝ පුතාගේ නම සඳහන් කරන්න name කියලා උපලක්ෂණයක් මම ගන්නවා. ඊළඟට මේ වගුවේ ගබඩා කරන දරුවාගේ දත්තය ඔහුගේ පියා හෝ මවට ඒ ආයතනයේ වැඩ කරන සේවකයා මව නම් මව, ඒ වගේම පියා නම් පියාට ඇති ඥාතිත්වය සම්බන්ධතාවය සඳහන් කරන්න තවත් අපි කොලම් එකක් පාවිච්චි කරමු. ඒ කොලම් එක මම නම් කරනවා රිලේෂන් කියලා. මේ තමයි අපේ ඩිපෙන්ඩන්ට් කියන වගුවේ තියෙන මාතෘකා. එහෙම නැත්නම් උපලැකි. ඔබ දන්නවා දැනටමත් මීට කලින් පාඩම් කීපෙදීම අපි සාකච්ඡා කළා වගුවක සංයුතිය. එහිදී ඔයාලට පැහැදිලි කරලා දුන්නා මේවා අපි මාතෘකා කියලා කියන්නේ ඩේටාබේස් එකකදී අපි මේවා නම් කරනවා උපලැකි කියලා. හොඳයි. එහෙනම් දැන් මේකට අපි දත්ත කීපයක් අඩංගු කරමු. අපි හිතමු අංක 1 කියන සේවකයා සමන්ගේ දුවෙක් ඉන්නවා. එහෙනම් අංක 1 දැම්මා. දුවගේ නම අපි මෙතන සඳහන් කරමු. එයාගේ නම කුමාරි. ඊළඟට සම්බන්ධතාවයේ අපි හිතමු මෙතන right daughter මන් D අකුර විතරක් එතන සඳහන් කරනවා. ඊළඟට සේවකාංකය 1 කියන එකනටම තවත් දරුවෙක් ඉන්නවා. එයා පුතෙක්. අපි හිතමු එයා සදීප්. එහෙනම් මම සදීප් කියලා නම ලියනවා. right එයා පුතෙක්. එහෙනම් මේ සමන්ට ඇති ඥාතිත්වය තමයි පුතා. ඒ අනුව මම S අකුර එතන සඳහන් කරා. ඊළඟට අපි ගමු අංක 2 කියන සේවකයා. අංක 2 කියන සේවකයාට දරුවෙක් ඉන්නවා. ඒ දරුවාගේ දත්ත මේ ඩිපෙන්ඩන්ට් කියන වගුවේ සඳහන් වෙනවා. එhmenan අංක 2 කියලා සේවක අංකේ දැම්මා.
එයාගේ නමත් අපි හිතමු උපකල්පනය කරමු කුමාරි කියලා. right? කුමාරි එතකොට මෙයා දුවේ. මෙන්න මේ ආකාරයට මේ dependent කියන වගුව තුල අපිට පුළුවන් දත්ත සම්පූර්ණ කරගෙන යන්න. අපි ඊළඟට බලමු අංක 3 සේවකයා. අංක 3 සේවකයා සමන් එයා අවිවාහකෙක්. ඒ නිසා එයාගේ දුව හෝ පුතාගේ දත්ත මේ ආයතනයේ dependent කියන වගුව තුල සඳහන් වෙලා නැහැ. දැන් අපි බලමු මෙන්න මේ වගු දෙක අතර තියෙන සමබරතාවය හඳුනා ගන්න. දෙපුතේ ඔබට පේනවා ඇති employee වගුවෙන් කිසියම් දත්තයක් අපිට අනන්‍යව හඳුනා ගන්න. ඒ කියන්නේ අනිත් දත්ත වලින් වෙන් කර හඳුනා ගන්න අපිට හැකියාව තියෙන්නේ employee number එකෙන්. එහෙමනම් මේ employee වගේ employee number එක ප්‍රාථමික යතුරක්. එහෙම නැත්නම් primary key එකක් හැටියට අපිට හඳුනන්න පුළුවන්. මොකෝ අනන්‍යව මේ වගේ දත්තයක් අපිට හඳුනා ගන්න පුළුවන් නම් යම් උපලක්ෂණයක් භාවිතා කළා ඒක අපි නම් කරනවා ප්‍රාථමික යතුර කියලා. ඒ වගේම දැන් බලන්න මේ dependent වගුව දිහා. මේ dependent වගුවේ අපි හිතමු මේ පළවෙනි දත්තය අනන්‍යව හඳුනා ගන්න ඕනේ කියලා. මේ පළවෙනි දත්තය අනන්‍ය වේ. ඒ කියන්නේ අනිත් දත්ත වලින් වෙන් කළ අපිට හඳුනා ගන්න සේවක අංකය පාවිච්චි කරලා බෑ. මේ සේවක අංකය භාවිතා කළාට අංක 1 කියන සේවකයාට දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. එහෙමනම් අපිට මේ අංකයෙන් මේ සේවකයාගේ මේ පළවෙනි දරුවාගේ දත්තය අපිට හඳුනා ගන්න බෑ. ඒ වගේම අපිට බෑ නමින් හඳුනා ගන්න. මොකද නම භාවිතා කරලා දත්ත හඳුනා ගන්න ගියොත් මේ අංක 1 කියන සේවකයාගේ දුවගේ නම කුමාරි. නමුත් අංක 2 කියන සේවකයාටත් එවැනිම නමකින් දුවෙක් ඉන්න පුළුවන්. එවනම් එකම නම කීප දෙනෙක්ට තියෙන හැකියාව තියෙනවා. ඒ නිසා මේ වගේ name කියන උපලක්ෂණේ භාවිතා කළත් අපිට හැකියාව ලැබෙන්නේ වගුවේ දත්තයක් අනිත් ඒවායින් වෙන් කර හඳුනා ගන්න. අපි ඒකට තමයි අර අනන්‍යව හඳුනා ගන්නවා කියන වචනේ භාවිතා කළේ. එහෙනම් දැන් බලන්න අපේ නිර්වචනයට ගිහින් මෙන්න නැවත මම ඔයාලට නිර්වචනය පෙන්නනවා. වගුවක ඇති දත්තයක් අනන්‍යව එහි ඇති උපලක්ෂණයක් මගින් හඳුනා ගැනීමට නොහැකි නම් එවැනි භූතාර්ථ දුර්වල භූතාර්ථ ලෙස හඳුන්වයි. නැවත බලන්න අපේ මේ වගුව දෙස. දැන් බලන්න dependent වගුව. dependent වගුවේ තියෙනවා උපලක්ෂණ තුනක්. employee number, name සහ relation. එතන මේ employee number කියන එක අපි ගත්තේ employee කියන වගුවෙන්. ඒ අනුව කිසියම් වගුවක දැනට ප්‍රාථමික යතුරු ලෙස තියෙන මම මෙතන PK කියලා දාන්නම්. primary key කියන එකයි PK කියන අකුරු දෙකෙන් අදහස් කරන්නේ. එහෙමනම් මේ employee number එක employee වගුවේ primary key එක. මෙන්න මේ primary key එක මේ වගුවට අපි අරන් තියනවා. මොකෝ එහෙම නොවුනොත් මේ වගුවේ දත්ත අපිට වෙනම හඳුනා ගන්න බෑ. වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවකට අපි ගෙනාවොත් තවත් වගුවක අපි භාවිතා කළොත් අපි මෙන්න මේ උපලක්ෂණය නම් කරනවා foreign key කියලා. මම එක F සහ K කියලා අකුරු දෙකකින් කෙටි කරලා ලියන්නම්. මේක අපි කියන්නේ foreign key. එහෙමනම් dependent කියන වගුවේ employee number කියන එක වෙන වගුවකින් අපි ගත්තේ. වෙන වගුවකින් ගත්ත නිසා මේ employee number කියන එක මේ dependent වගුවේදී අපි නම් කරන්නේ විදේශ යතුරු. එහෙම නැත්නම් ආගන්තුක යතුරු. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා foreign key කියලා. හරි. දැන් බලන්න එහෙමනම් අපිට පුළුවන් ද employee number එක භාවිතා කරලා මේ වගුවේ දත්තයක් අනන්‍යව හඳුනා ගන්න බෑ. නම පමණක් භාවිතා කරලා අපිට පුළුවන් ද මේ වගුවේ දත්තයක් හඳුනා ගන්න බෑ. එහෙමනම් මේ වගුවේ දත්තයක් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ අනන්‍යව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ අංකය සමග employee number එක සමග නම කියන දෙකම භාවිතා කළොත් නේද? හරි බලන්න අංක 1 කුමාරි පැහැදිලිවම මේ පළවෙනි දත්තය අපිට හඳුනා ගන්න පුළුවන් අංකය සමග නම ප්‍රකාශ කළොත්. එතකොට අංකේ පමණක් පාවිච්චි කළොත් අංක 1 කියලා කිව්වොත් අංක 1 කියන අංකයෙන් තවත් දත්ත කීපයක් තියෙන්න පුළුවන්. එතකොට අපිට බෑ අංකේ පාවිච්චි කරන්න. අපිට භාවිතා කරන්න වෙනවා අංකය සහ නම දෙකම. මෙන්න මේ වගේ වගුවක් අපි කියනවා දුර්වල භූතාර්ථයක් කියලා. ඒතර මේකේ දත්ත සෑම විටම රඳා පවතින්නේ අනිත් වගුව මත.
employee වගුව මත මේ අපේ උදාහරණය අනුව. එහෙමනම් මෙන්න මේ වගේ වගුවක් තමයි අපි නම් කරන්නේ දුර්වල භූතාර්ථයක් කියලා. ඒතර දුර්වල භූතාර්ථයක තියෙන ලක්ෂණය තමයි වගුවේ තියෙන උපලක්ෂණයකින් බලන්න මේ වගුවේ තියෙන උපලක්ෂණේ name relations මේ වගුවේ තියෙන උපලක්ෂණයකින් අනන්‍යව අපිට දත්තයක් වෙන් කර හඳුනා ගන්න බෑ. එසේ වෙන් කර හඳුනා ගන්න නම් අපිට සිදු වෙනවා වෙනත් වගුවක උපලක්ෂණයක උදව්ව අපිට ගන්න. එහෙමනම් දැන් මේ වගු දෙක භූතාර්ථ රූප සටහනක නිරූපණය වෙන්නේ කොහොමද? මේ වගු දෙක භූතාර්ථ රූප සටහනක නිරූපණය වෙන ආකාරය අපි ඇඳලා බලමු. ඒ අනුව ඉස්සෙල්ලාම භූතාර්ථයක් ලෙස මා ගන්නවා employee කියන භූතාර්ථය. employee කියලා අපි මෙතන සඳහන් කරනවා. මෙන්න භූතාර්ථයේ නම employee. ඊළඟට dependent කියන භූතාර්ථය අපි ගමු දෙවෙනි භූතාර්ථයේ හැටියට. right මේක අපි නම් කරනවා dependent. ඔන්න භූතාර්ථ දෙක. දැන් employee සහ dependent කියන භූතාර්ථ දෙක ගත්තාම employee භූතාර්ථයේ ප්‍රාථමික අතුරක් තියෙනවා. ඒ ප්‍රාථමික අතුර තියෙන නිසා අපි මේ භූතාර්ථය නම් කරනවා strong ශක්තිමත්. එතකොට dependent කියන එකේ ප්‍රාථමික අතුරක් නැහැ. දත්තයක් අනන්‍යව හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ වෙනත් වගුවක උපලක්ෂණයක් සමග නම පාවිච්චි කරලා. එම නිසා මේක අපි හඳුන්වනවා දුර්වල භූතාර්ථයක්. එතකොට කොහොමද මේ දුර්වල භූතාර්ථය අපි අපේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහනේ නිරූපණය කරන්නේ? ඒ සඳහා අපි භාවිතා කරනවා මෙන්න මේ වගේ රේඛා දෙකක්. රේඛා දෙකක් යොදාගෙන තමයි දුර්වල භූතාර්ථය අපි භූතාර්ථ රූප සටහන තුළ පෙන්වන්නේ. ඒ වගේම දැන් මෙතන අපි සම්බන්ධතාවය නිරූපණය කරන්න ඕනේ. සම්බන්ධතාවය නිරූපණය කරනකොට අපිට පුළුවන් ඩයමන්ඩ් එක මේ ආකාරයට ඇඳලා ඩයමන්ඩ් එක තුල සම්බන්ධතාවය ලියන්න. එහෙමනම් මේ වගු අපි සැසඳීමක් කළොත් සේවකයාට ඉන්නවා දරුවෙක්, සේවකයාට ඉන්නවා දරුවෙක්. එහෙමනම් අපි මෙතන ලියනවා රිලේෂන් එක employee has, right, employee has dependent, employee has dependent. ඒතර ඒ වගේම ගණනීයතාවය අපිට මේක සඳහන් කරන්න පුළුවන්. කොහොමද ගණනීයතාවය? මෙන්න බලන්න. එක employee වගුවේ එක දත්තයක් ගත්තොත් ඒ දත්තය සම්බන්ධව dependent වගේ දත්ත කීපයක් තියෙන්න පුළුවන්. right, බොහෝමයක් තියෙන්න පුළුවන්. එහෙමනම් අපි මෙතන බොහෝමයක් කියලා සඳහන් කරන්න m අකුර ගමු. ඊළඟට අපි dependent වගුව ගත්තොත් dependent වගුවේ එක දත්තයක් employee වගුවේ සෑම විටම සම්බන්ධ වෙන්නේ එකකට. employee dependent වගුවේ අපි ගත්තොත් කුමාරි කියන දත්තය, මේ දත්තය employee වගුවේ සෑම විටම සම්බන්ධ වෙන්නේ අංක 1 සමන්. එහෙමනම් dependent වගුවේ එක දත්තයක් employee වගුවේ සෑම විටම එකක් එක්ක සම්බන්ධ වෙන නිසා අපි මෙතන සඳහන් කරනවා 1. එහෙමනම් දැන් බලන්න employee has dependent. එතකොට ගණනීයතාවය තමයි 1 to many. ඒ වගේම අපි මේක සම්පූර්ණ කළොත් අපේ ER diagram එකේ උපලක්ෂණත් එක්ක employee වගුවට තියෙන උපලක්ෂණ දෙකක්, employee number සහ name. ඒ අනුව අපි employee number කියන උපලක්ෂණය සඳහන් කරනවා employee number. ඊළඟට නම තියෙනවා name. එහෙමනම් name කියන උපලක්ෂණය අපි සඳහන් කරන්න ඕනේ name. මේක යා කරන්න ඕනේ අපේ dependent කියන භූතාර්ථයට. ඒ වගේම දැන් බලන්න dependent වගුව දෙස. dependent වගුවේ employee number name කියලා තියෙනවා, relations කියලා තියෙනවා. නමුත් පුතේ අපි මේ dependent වගුව තුල උපලක්ෂණ පෙන්නනකොට dependent වගුවේ උපලක්ෂණ පෙන්නද්දී අපි employee number එක නැවත මේකේ ලියන්නේ. මොකෝ employee number එක employee වගුවේ තියෙන්නේ. ඒ employee වගුවෙන් තමයි අපි dependent වගුව සඳහා employee number එක ගත්තේ. ඒ නිසා අපි විදේශී අතර මේකේ අඳින්නේ නැහැ. එහෙමනම් අපි මේකේ පෙන්වන්නේ මොනවද උපලක්ෂණ ලෙස? නම පෙන්නනවා. ඒ නිසා name කියලා දානවා. ඊළඟට relation එක අපි සඳහන් කරන්න ඕනේ. එහෙමනම් relation එක අපි මෙතන සඳහන් කරනවා ඒක උපලක්ෂණයක් ලෙස relation කියලා ලියලා. right. මෙන්න උපලක්ෂණ දෙක.
මේ උපලක්ෂණ දෙක අයිති කෝකටද ඩිපෙන්ඩන්ට් වගුවට. ඒ වගේම එහෙනම් ඩිපෙන්ඩන්ට් භූතාර්ථයට. ඊළඟට අපි තවත් දෙයක් කරන්න ඕනේ. මොකද්ද කළ යුතු දේ? මේ ඩිපෙන්ඩන්ට් වගුවේ තියෙන දත්තයක් අනන්‍යව හඳුනාගත්තේ එම්ප්ලොයි නම්බර් එකයි නමයි කියන දෙකම පාවිච්චි කළා. නම පමණක් භාවිතා කරන්නත් බෑ. එම්ප්ලොයි නම්බර් එක පමණක් භාවිතා කරන්නත් බෑ. එහෙමනම් මෙන්න මේ නේම් කියන එක අපි හඳුනා ගන්නවා ඩිපෙන්ඩන්ට් වගුවේදී ආංශික යතුරක් ආංශික උපලක්ෂණයක් කියලා. එහෙම නැත්නම් පාර්ෂියල් ඇට්‍රිබියුට් කියලා කියනවා. පාර්ෂියල් ඇට්‍රිබියුට් එහෙම නැත්නම් ආංශික යතුර කියලා කියනවා. මොකෝ නම කියන එක මේ වගුවේ දත්තයක් හඳුනා ගැනීමේදී අපිට භාවිතා කළ හැකි. නමුත් එය තනිවම භාවිතා කරන්න බෑ. එම්ප්ලොයි නම්බර් එකත් එක්ක භාවිතා කරන්නේ. එම නිසා තමයි මේක ආංශික උපලක්ෂණයක් කියන්නේ. කොහොමද අපි ආංශික උපලක්ෂණේ අපේ භූතාර්ථ රූපසටහන තුල පෙන්වන්නේ? ඒ සඳහා අපි කරන්නේ ආංශික උපලක්ෂණයේ ලෙස යොදා ගන්න උපලක්ෂණයේ යටින් මේ ආකාරයට කඩිර භාවිතා කරනවා. ඩෑෂ් ලයින් එක භාවිතා කරනවා. සාමාන්‍ය භූතාර්ථ රූපසටහනේ ප්‍රාථමික යතුරක් අපි පෙන්නනවා නම් එතකොට අපි කරන්නේ අදාළ උපලක්ෂණ යටින් මේ ආකාරයට තනි ඉරක් අඳිනවා. මේකෙන් තමයි අපි කියන්නේ ප්‍රයිමරි කී එක. එහෙම නැත්නම් ප්‍රාථමික යතුර. ඒතර මේ ඩෑෂ් ලයින් වලින් පෙන්වන්නේ ප්‍රාථමික යතුර නොවේ. ප්‍රාථමික යතුර ලෙස භාවිතා කරන්න පුළුවන් මෙයා තවත් උපලක්ෂණයක් එක්ක. ඒ නිසා අපි මේක partial attributes එහෙම නැත්නම් ආංශික උපලක්ෂණ කියලා නම් කරනවා. මම හිතනවා එහෙනම් දුවල පුතාලට පැහැදිලි ඇති දුර්වල භූතාර්ථයක් අපි කොහොමද නිරූපණය කරන්න කියලා. ඒතර මෙන්න මේ දුර්වල භූතාර්ථයක් නිරූපණය කරනකොට අවබෝධ කරගත යුතු වැදගත්ම දේ තමයි අදාළ භූතාර්ථය සඳහා අපි යොදා ගන්න මේ කොටුව රේඛා දෙකකින් නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම මේ වගේ දුර්වල භූතාර්ථයක් අපි ඇඳලා පස්සේ මේ දුර්වල භූතාර්ථයේ අපි සහභාගීත්වයක් පෙන්වන්න ඕනේ. මම මේ සහභාගීත්වය කියන එක ඊළඟට පැහැදිලි කරනවා. මම මේ පැහැදිලි කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ඔබට දුර්වල භූතාර්ථයක් භූතාර්ථ රූපසටහනක නිරූපණය කරන ආකාරය ගැන පැහැදිලි කරන්න. ඊට අමතරව දුර්වල භූතාර්ථයක දත්ත හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදය පැහැදිලි කරන්න. මම හිතනවා එමනම් ඔබට මේ පැහැදිලි කිරීම අවබෝධ වුණා. දැන් අපි බලමු මේ භූතාර්ථ දෙක සැසඳීමකට ලක් කරන්න. ඒත් දැන් මේ භූතාර්ථ දෙක ගත්තොත් ඩිපෙන්ඩන්ට් කියන එක දුර්වල භූතාර්ථයක් ලෙස නම් කරනවා වගේම එම්ප්ලොයි කියන භූතාර්ථය අපි නම් කරන්නේ ශක්තිමත් එහෙම නැත්නම් ස්ට්‍රෝං කියලා. එසේ නම් කරන්න හේතුව තමයි මේ භූතාර්ථයේ එම්ප්ලොයි නම්බර් කියන නමින් උපලක්ෂණයක් තියෙනවා. ඒ උපලක්ෂණය ප්‍රාථමික යතුරක්. ප්‍රාථමික යතුරක් යම්කිසි භූතාර්ථයක තියෙනවා නම් ඒක අපි ශක්තිමත් භූතාර්ථයක් ලෙස නම් කරන්නේ. හරි. එහෙමනම් දැන් මම සැසඳීමකට ලක් කරන්නම් ශක්තිමත් භූතාර්ථය සහ දුර්වල භූතාර්ථය අතර පවත්නා වෙනස්කම්. අපි ඒ සඳහා මෙන්න මේ වගුවට යමු. ඔයාලට පේනවා භූතාර්ථ සැසඳීම කියන නම තුල වගුව සකස් කරලා තියෙනවා. ශක්තිමත් භූතාර්ථයක ලක්ෂණ සහ දුර්වල භූතාර්ථයක ලක්ෂණ මේ දෙපැත්තේ පෙන්වන්නේ. එහෙමනම් අපි බලමු එකින් එක හඳුනා ගන්න. පළවෙනින් කියන්නේ ශක්තිමත් භූතාර්ථය ගැන. ශක්තිමත් භූතාර්ථයේ තියෙන එක ලක්ෂණයක් තමයි තනි රේඛාවකින් යුක්ත කොටුවක් යොදා ගැනීම. ඔබ මේ ගැන දන්නවා. නැවත ඔබේ අවධානයට යොමු කළොත් අපි උදාහරණයක් ලෙස ගත්ත භූතාර්ථය බලන්න. ශක්තිමත් භූතාර්ථය අපි අඳින්නේ තනි කොටුවක් ලෙස, තනි රේඛාවකින් කොටුවක් ලෙස අඳින්නේ. එහෙමනම් ඊළඟට බලන්න දුර්වල භූතාර්ථය ගැන කියනවා. දුර්වල භූතාර්ථය රේඛා දෙකකින් යුත් කොටුවක් යොදා ගනු ලැබේ. පැහැදිලි රූප සටහන තුල භූතාර්ථ රූප සටහන තුල මේ දුර්වල භූතාර්ථ සඳහා භාවිතා කරන සංකේතය සහ ශක්තිමත් භූතාර්ථය සඳහා භාවිතා කරන සංකේතය හඳුනා ගන්න ආකාරය. ඊළඟට ශක්තිමත් භූතාර්ථයක් ගත්තොත් ප්‍රාථමික යතුරක් පවතින අතර එය තනි රේඛාවකින් පෙන්වයි. අපි දන්නවා ප්‍රාථමික යතුරක් තියෙනවා ශක්තිමත් භූතාර්ථයක. නමුත් දුර්වල භූතාර්ථ ගත්තොත් දුර්වල භූතාර්ථයක ආංශික යතුරක් පවතින්නේ
ඒ අපි පෙන්වන්නේ කොහොමද? කඩ ඉරකින් පෙන්නනවා. මම නැවතත් වගුවට ඔබේ අවධානය යොමු කරනවා. මෙන්න අපි සාකච්ඡා කළ වගුව ඒ වගේම භූතාර්ථ රූපසටහන දැන් බලන්න employee number කියන එක ප්‍රාථමික අතුරක් අපි තනි රේඛාවකින් අන්ඩර්ලයින් කළා. name කියන්නේ dependent වගුවේ ආංශික අතුරක්. එhmenan ඒක අපි කඩ ඉරකින් පෙන්නවා. ඔය ආකාරයට තමයි ආංශික අතුර සහ ප්‍රාථමික අතුර භූතාර්ථ රූපසටහනේ නිරූපණය කරන්නේ. ඊළඟට බලන්න අනිත් සැසඳීම අගයක් තනිවම හඳුනා ගැනීමට ප්‍රාථමික අතුරක් පමණක් භාවිතා වේ. ඒ ශක්තිමත් භූතාර්ථයක ඕනම අගයක් තනිවම හඳුනා ගන්න අපිට ප්‍රාථමික අතුරින් හැකියාව තියෙනවා. නමුත් දුර්වල භූතාර්ථයක් ගත්තොත් දත්තයක් අනන්‍යව හඳුනා ගැනීමට ප්‍රධාන වගුවේ ප්‍රාථමික අතුර සමග ආංශික අතුර යොදා ගනී. නැවත බලන්න අපේ වගු සම්බන්ධතාවයේ දෙස බලන්න මේ එම්ප්ලොයි කියන වගුව ඒ එම්ප්ලොයි කියන වගුවේ දත්තයක් හඳුනා ගන්න 1 2 3 කියන සේවක අංක අතරින් ඕනම සංඛ්‍යාවක් යොදාගෙන පුළුවන්. නමුත් අපි ඩිපෙන්ඩන්ට් කියන වගුව ගත්තොත් එහි දත්තයක් අපිට හඳුනා ගන්න නම් අපිට සිදු වෙනවා ආංශික අතුරත් සමග විදේශ අතුර පාවිච්චි කරන්න. ඒ කියන්නේ උපලක්ෂණ දෙකක් පාවිච්චි කරන්න සිදු වෙනවා. එහෙමනම් උපලක්ෂණ කීපයක් මෙතෙන්දී අපිට භාවිතා කරන්න සිදු වෙනවා. ඒ කරුණ තමයි අපි මේ සැසඳීමේ අංක 3 කරුණ හැටියට 1 2 3 වෙනි කරුණ ලෙස පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට අපි බලවුවොත් ශක්තිමත් භූතාර්ථ සම්බන්ධතාවයේ තනි රේඛාවකින් පෙන්නයි. සම්බන්ධතාවයේ තනි රේඛාවකින් පෙන්නයි. ඒ වගේම දුර්වල භූතාර්ථ ගැන සඳහන් කරලා තියෙනවා සම්බන්ධතාවයේ රේඛා දෙකකින් පෙන්වයි. දැන් මම මෙන්න මේ කරුණ ඔබට පැහැදිලි කරනවා. මේ සම්බන්ධතාවය තනි රේඛාවකින් නිරූපණය සහ සම්බන්ධතාවය රේඛා දෙකකින් නිරූපණය කියන එකේ අර්ථය. හොඳයි බලන්න මම ඒ පැහැදිලි කිරීම සඳහා මෙන්න මේ කලින් අපි සාකච්ඡා කළ භූතාර්ථ රූපසටහනම ගන්නවා. අපි දන්නවා භූතාර්ථ රූපසටහනක සම්බන්ධතාවය කියන එක පෙන්වන්නේ මෙන්න මේ රොම්බසේ භාවිතා කරලා එහෙම නැත්නම් ඩයමන්ඩ් එක භාවිතා කරලා. එතකොට මේ ඩිපෙන්ඩන්ට් කියන භූතාර්ථය සහ එම්ප්ලොයි කියන භූතාර්ථය අතර තියෙන සම්බන්ධතාවය ශක්තිමත් සම්බන්ධතාවයක් නොවේ. මොකද මේකේ ප්‍රාථමික අතුරක් නැහැ. එහෙමනම් අපි මෙන්න මේ සම්බන්ධතාවය නිරූපණය කරනකොට රිලේෂන් එක මේ විදිහට රේඛා දෙකකින් අපි නිරූපණය කරන්න ඕනේ. රිලේෂන් එක රේඛා දෙකකින් නිරූපණයෙන් තමයි අපි දුර්වල සම්බන්ධතාවයක් පෙන්වන්නේ. මෙන්න මේ කරුණ තමයි මේ වගුව තුළ ශක්තිමත් භූතාර්ථය සහ දුර්වල භූතාර්ථයේ සැසඳීම සඳහා අපි මේ අවසානයේට සඳහන් කරලා තියෙන කරුණ. එහෙමනම් ඔයාලට දැන් අවබෝධ වෙන්න ඇති දුර්වල භූතාර්ථ කියන්නේ කුමක්ද කියලා. දුර්වල භූතාර්ථ අපේ පාස් පේපර්ස් වල අපිට දීලා තියෙන භූතාර්ථ රූපසටහන් වල නිතරම අපිට හමු වෙනවා. එහෙමනම් අපි බලමු තවත් පාඩමකින් භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් නිර්මාණයේදී අපට අවශ්‍ය වෙන තව කරුණු සාකච්ඡා කිරීම කරන්න.